හොඳින් අවධානය දෙන්න. අපි ගිය සතියේ අන්තිමට සාකච්ඡා කරේ ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් සංඥා වර්ධකයක් ලෙස භාවිතා කරන්නේ කොහොමද? එහෙම භාවිතා කරනකොට එක් එක් භෞතික රාශි විචලනය වෙන්නේ කොහොමද කියන එක. හරි? අපි ප්‍රස්තාරිකව නිරූපණය කරා ඒ වර්ධක ක්‍රියාවලියේදී භෞතික රාශි වෙනස් වන ආකාරය. එක් එක් භෞතික රාශි අනෙක් භෞතික රාශි මත රඳා පවතින ආකාරය ප්‍රස්ථාර වලින් තමයි නිරූපණය කරේ. ප්‍රස්ථාර අපි 9ක් ඇන්දා. හරි? අන්නේ අන්තිමට නවත්තපු තැනින් දැන් පටන් ගමු. හරි? 9 වෙනි ප්‍රස්ථාරනේ ඇන්දේ කාලය සමග vi හා vo විචලනය. ඒ කියන්නේ කාලය සමග ඉන්පුට් එකයි අවුට්පුට් එකයි වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි ඇන්දේ. අන්තිමට ඇන්දේ ඒක. හරිනේ? එතන යට ටියුට් එකේ ඉඩ තියෙනවනේ. වැදගත් කියලා තියෙනව නේද? වැදගත්. හරිනේ? වැදගත් කියලා තියෙනවා. ඒ යටතේ ලියන්න පළවෙනි කරුණ. වැදගත් යටතේ අංක 1. හරිද? ලියන්න මෙහෙම. ඉහත ප්‍රස්ථාර වලින් පැහැදිලි වන්නේ ඉහත ප්‍රස්ථාර වලින් පැහැදිලි වන්නේ වරහන් ඇතුලේ ලියන්න වරහන් ඇතුලේ ප්‍රස්ථාරය 7 ප්‍රස්ථාරය 7 විශේෂයෙන්ම මේ 7 වෙනි එකෙන් තමයි මේක පැහැදිලි වෙන්නේ. ඉහත ප්‍රස්ථාර වලින් පැහැදිලි වන්නේ වරහන් ඇතුලේ ප්‍රස්ථාරය 7 වෙනි එක වරහන් වහන්න. IB වැඩි වන විට IC වැඩි වන බවයි. IB වැඩි වන විට IC වැඩි වන බවයි. IB වැඩි වන විට IC වැඩි වන බවයි. එනම් වර්ධනයක් සිදු වී ඇත. හරිද? 7 වෙනි ප්‍රස්ථාරයෙන් එක පැහැදිලි වෙන්න ඕන. ඔයාලට නිකන් ඕනනම් පෙරලා බලන්න. 7 වෙනි එකේ x අක්ෂයට ගත්තේ IB, y අක්ෂයට ගත්තේ IC. සංක්‍රාමන ලාක්ෂණිකය IB වැඩි වෙනකොට IC වැඩි වුණා. IB අඩු වෙනකොට IC අඩු වුණා. හරිනේ? 7 වෙනි එක. ඊළඟ යන අංක 2. අංක 2. ප්‍රධාන සංඥාව සමග සසඳන විට ප්‍රධාන ප්‍රතිදාන සංඥාව වර්ධනය වී ඇත. ප්‍රධාන සංඥාව සමග සසඳන විට ප්‍රතිදාන සංඥාව වර්ධනය වී ඇත. නමුත් කලාව අංශක 180කින් වෙනස් වී ඇත. කලාව අංශක 180කින් වෙනස් වී ඇත. එනම් අපවර්තනය වී ඇත.
වරහන් ඇතුලේ ලියන්න ප්‍රස්ථාරය 9. ප්‍රස්ථාරය 9. දැන් අපි ඉන්පුට් එක ගත්තොත් කාලය සමග ඔන්න ඔය වගේ. අවුට්පුට් එක ගත්තොත් කාලය සමග ඔන්න ඔය වගේ. ප්‍රධාන සංඥාවත් සමග සසඳනකොට ප්‍රතිදාන සංඥාවේ වර්ධනයක් වැඩිවීමක් තියෙනවා. හැබැයි කලාවාංශක 180කින් වෙනස් වෙනවා. ධනාර්ධය කෙලිම ඍණාර්ධය වෙනවා. හරිනේ? අපවර්තනය වෙනවා. අපවර්තනය වෙනවා. පැහැදිලිද? මේ 9 වෙනි ප්‍රස්ථාරය. හරිනේ? ප්‍රස්ථාරය 9. sorry. 3 වෙනි එක. අංක 3. එසේ අපවර්තනය වීම සඳහා හේතුව වන්නේ එසේ අපවර්තනය වීම සඳහා හේතුව වන්නේ බෝඩ් එක බලන්න. මෙන්න මෙහෙමනේ අපි කතා කරේ. මේ පැත්ත භූගත කරලා සංග්‍රාහකය විමෝචකය මේ අතරින් VCE මේක තමයි අවුට්පුට් එක. මේ පැත්ත සප්ලයි එක VCC. මෙතනින් එන ධාරාව IC. මේ ප්‍රතිරෝධය RC. හරිද? මේ ගිය සතිය පාඩම මෙතනින් තමයි අවුට්පුට් එක ගන්නවා කිව්වේ. ඔය විදිහට සංග්‍රාහකයත් විමෝචකයත් අතරින් අවුට්පුට් එක. මෙතන RC සංග්‍රාහක ධාරාව සැපයුම. දැන් අපි මුළු විභව බැස්ම ගැන හිතුවොත් VCC සමානයි ICRC ප්‍රතිරෝධයේ විභව බැස්ම VCE. මුළු විභව බැස්ම සමාන වෙන්නේ ප්‍රතිරෝධයේ විභව බැස්ම සහ ට්‍රාන්සිස්ටරේ විභව බැස්මට. VCE තමයි අවුට්පුට් එක. එහෙනම් මේක. එහෙනම් VCC සමානයි ICRC ධන VO. එහෙනම් VO සමානයි ඔන්න VO. අවුට්පුට් එක. සැපයුම නියතයි. මේක නියතයි. සැපයුම නියතයි. IB වැඩි වෙනකොට IC වැඩි වෙනවා. IC වැඩි වෙනකොට ඉස්සරහා ලකුණ ඍණයි VO අඩු වෙනවා. එහෙනම් සංග්‍රාහක ධාරාව වැඩි වෙනකොට ප්‍රතිරෝධයේ විභව බැස්ම වැඩි වෙනවා. ඒක වැඩි වෙනකොට ප්‍රතිදානය අඩු වෙනවා. ඇත්තට මෙතන අගේ අඩුවීම නෙමෙයි වෙන්නේ, ප්‍රතිදානය ඍණ වෙනවා. පැත්ත මාරු වෙනවා. ඒක පැහැදිලි වෙන්න ඕන 8 වෙනි ප්‍රස්ථාරයෙන් ප්‍රතිදාන ලාක්ෂණිකයත් එක්ක ඇඳපු. ප්‍රතිදාන ලාක්ෂණිකය සමග 8 වෙනි ප්‍රස්ථාරය බලන්න. IB ප්‍රස්ථාරය බලන්න. IB වල අගය 40 සිට 60ට යනකොට IB 40 සිට 60ට යනකොට IC 2 සිට 3ට ගියා. එතකොට VCE 2.5 සිට 1 ගානකට එනවා. පැහැදිලිද? IB වල අගය 40 ඉඳන් 60ට යනකොට IC වල අගය 2 මිලි ඇම්පියර් වල ඉඳන් 3 මිලි ඇම්පියර් වලට වැඩි වුණා.
IB වැඩි වෙනකොට IC වැඩි වුණා. එතකොට VCE එවත් ප්‍රතිදානය 2.5 සිට 1.3ට වගේ අඩු වුණා. එතෙන්දී අගය අඩුවීම නෙමෙයි, ඇත්තටම අගයේ තියෙන වර්ධනයක්. නමුත් අඩු පැත්තට යන්නේ. අඩු පැත්තට, ඍණ පැත්තට යන්නේ. IB වැඩිවීම සමග IC වැඩිවීම සමග ප්‍රතිදාන වෝල්ටීයතාව අඩුවීමක් වෙන්නේ. කලාව මාරු වෙනවා. පැහැදිලිද? මෙන්න මේක තමයි හේතුව. අපි ලිව්වේ එසේ අපවර්තනය වීමට හේතුව වන්නේ මෙන්න මේ ටික ලියන්න. ඕනනම් මේක දැනගන්න. මේවා අපි ගිය සතියේ ඇඳා. හරිනේ? ඒතර ගිය සතියේ ඇඳපු නිසා ආයෙ අඳින්න ඕනේ නැහැ. මේ ටික ලියාගත්තා නම් හරියි. මේ ඉලක්කම් ටික ඕනෙත් නැහැ. ඒක 8 වෙනි ප්‍රස්ථාරේ මේ ටික 8 වෙනි ප්‍රස්ථාරයෙන් ගත්තේ. මෙන්න මේ ටික ලියාගත්තා නම් හරි. අවුට්පුට් එක අඩු වෙන්න හේතුව IC වැඩිවීම. එතකොට ඇත්තට මේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ අගය අඩුවීම නෙමෙයි වෙන්නේ. අගය වෙනස් වීමක් තියෙනවා. විශාලත්වයේ විචලනයක් තියෙනවා. හැබැයි ඒ විචලනය වෙන්නේ ඍණ පැත්තට. අනිත් පැත්තට. ඒක හරිනේ? පැහැදිලිද? මේ ටික ලියන්න එපා. මෙන්න මේ ටික විතරයි. වීමයි. එසේ අපවර්තනය වීම සඳහා හේතුව වන්නේ මේ ටික වීමයි. හරිද? අපවර්තනය වීමට හේතුව මේක. එනම් මේ ටික ලිව්වනම් යටින් ලියන්න. එනම් IC උපරිම වන විට VO අවම වේ. IC උපරිම වන විට VO output එක අවම වේ. අවම වේ. හරිද? පැහැදිලිද? IC උපරිම වෙන විට VO අවම වේ. එනම් අංශක 180ක කලා වෙනසක් පවතී. එනම් අංශක 180ක කලා වෙනසක් පවතී. හරිද? ඊළඟ අංක 4. කරුණු අංක 4. ට්‍රාන්සිස්ටරය සංඥා වර්ධකයක් ලෙස භාවිතා කිරීමේදී ට්‍රාන්සිස්ටරය සංඥා වර්ධකයක් ලෙස භාවිතා කිරීමේදී VBE සඳහා 0.7 වෝල්ට් ලබා දිය යුතුය.
VBE සඳහා 0.7 වෝල්ට් ලබා දිය යුතුය. හරිද? පොඩ්ඩක් බලන්න. මෙතන පාදම අපි විමෝචකයට සාපේක්ෂව පාදමේ වෝල්ටීයතාව 0.7කින් වැඩි වෙන්න ඕන. BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕන. BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕන. විමෝචකයට වඩා පාදම 0.7කින් වැඩි වෙන්න ඕන. දැන් ඔයාලට මතක නම් කාලය සමග VBE ඔහොම තිබුණේ 0.7යි. මේක සරල ධාරා වෝල්ටීයතාවයක්. නියතගයක්. සරල ධාරා වෝල්ටීයතාවයක්. ඊළඟට අපි පාදමෙන් දෙනවා ප්‍රත්‍යාවර්ත සංඥාව. පාදම හරහා දෙනවා ප්‍රත්‍යාවර්ත සංඥාව. පාදම හරහා ප්‍රත්‍යාවර්ත සංඥාව ඇතුල් කරනකොට VBE 0.7 වටා තමයි විචලනය වුණේ. හො මතකනේ 0.7 වටා. ප්‍රස්ථාරයේ අංකය කිව්වොත් 5. පස්වෙනි ප්‍රස්ථාරය. අපි පාදමට වෝල්ට් 0.7ක් වැඩිපුර දෙන්න ඕන. සරල ධාරා වෝල්ටීයතාවය. ඒක දීලා ඊට පස්සේ තමයි ඉන්පුට් එක දෙන්නේ. ප්‍රධාන සංඥාව ලබා දෙන්නේ. 0.7 වටා තමයි විචලනය වෙන්නේ. හරිනේ? එහෙම නොකරොත් අපි මේ 0.7 නොදුන්නොත් BE සංදිය පෙර නැඹුරු වෙන්නේ නැහැ. 0.7 නැති වුණොත් ප්‍රධාන සංඥාව බිඳුව වටා තමයි විචලනය වෙන්නේ. බිඳුව වටා. 0.7 නැති වුණොත් ප්‍රධාන සංඥාව බිඳුව වටා විචලනය වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ. එතකොට ඍණ පැත්තේදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ක්‍රියාත්මක වෙන්න නම් අපි 0.7ක්වත් දීලා BE සංදිය පෙර නැඹුරු කරන්න ඕන. හරිනේ? BE සංදිය පෙර නැඹුරු කරන්න ඕන. අන්තිමට ලිව්වේ 0.7 වෝල්ට් ලබා දිය යුතුය. හරිනේ? මේ අයුරින් එතනටම ලියන්න. මේ අයුරින් සරල ධාරා වෝල්ටීයතාවයක් ලබා දීමෙන් BE සංදිය පෙර නැඹුරු කරමින් ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී ප්‍රදේශයේ පවත්වා ගත යුතුය. ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී ප්‍රදේශයේ පවත්වා ගත යුතුය. ක්‍රියාකාරී ප්‍රදේශයේ පවත්වා ගත යුතුය. හරිද? පැහැදිලිද? ක්‍රියාකාරී ප්‍රදේශයේ පවත්ව ගන්න ඕන. එතකොට තමයි මේක වර්ධකයක් විදිහට වැඩ කරන්නේ. ඒ නිසා 0.7ක සරල ධාරා වෝල්ටීයතාවයක් දීලා 0.7 වටා තමයි ඉන්පුට් එක අපි අඩු වැඩි කරන්නේ. හරිනේ? පැහැදිලිද? අංක 5. සංඥා වර්ධකයක් ලෙස
sorry සංඥා වර්ධකයක් ලෙස ට්‍රාන්සිස්ටරයේ භාවිතයේදී සංඥා වර්ධකයක් ලෙස ට්‍රාන්සිස්ටරයේ භාවිතයේදී VCE ආසන්නයි CC බෙදීම 2 සංඥා වර්ධකයක් ලෙස ට්‍රාන්සිස්ටරයේ භාවිතයේදී VCE ආසන්නයි VCC බෙදීම 2 VCC බෙදීම 2 ලෙස තබාගත් විට ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී ප්‍රදේශයේ මැදට යොමු වේ. ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී ප්‍රදේශයේ මැදට යොමු වේ. ක්‍රියාකාරී ප්‍රදේශයේ මැදට යොමු වේ. එවිට වර්ධනය වී ප්‍රතිදානය වන සංඥාව සමමිතික වේ. වර්ධනය වී ප්‍රතිදානය වන සංඥාව සමමිතික වේ. සමමිතික වේ. හරිද? ඒක පැහැදිලි කරනවා බලන් ඉන්න. ඒකට මම භාවිතා කරන්නේ 8 වෙනි ප්‍රස්ථාරය. භාර රේඛාව අපි ගිය සතිය අගයන් ටිකම දාමු. භාර රේඛාව මෙතනට 4 මෙතනට 5 වෝල්ට් 5යි 4යි. එතකොට මෙතනට 2 මෙතනට 2.5 1 2 3 4 5 1 2 3 4 5 ප්‍රතිදාන ලාක්ෂණිකය නොතනින් ගියේ IB 40යි මයික්‍රෝ ඇම්පියර් වලට. හරිනේ? මෙන්න මෙතන තමයි Q පොයින්ට් එක. නිවාත ලක්ෂය. ක්‍රියාකාරී ප්‍රදේශයේ මැද. මෙතනට එනකොට VCE CC බෙදීම 2යි. මොකද මේකේ ගත්තේ 5යි වෝල්ට්. එතකොට 5 2කින් බෙදුවාම 2.5යි. ගිය සතියේ කතා කරපු පාඩමත් එක්ක ඉස්සරහට යන්නේ හොඳේ. ඒකෙම වැදගත් කරුණු තමයි මේ ලියන්නේ. මෙතන 5 බෙදීම 2යි 2.5යි භාර රේඛාවයි ප්‍රතිදාන ලාක්ෂණිකයයි ඡේදනය වෙන තැන Q පොයින්ට් එක ක්‍රියාකාරී ලක්ෂය එහෙම නැත්නම් නිවාත ලක්ෂය. ඊට පස්සේ අපි යන්නහොම IB 20 IB බිඳුව IB 60
IB 80 විචලනය වුණේ 40 සිට 60ටත් 20ටත්. එතකොට මේකට ලම්බක ඇඳ අපි ওই විදිහට කඩිරි වලින් ඇඳලා කාලය සමග IB විචලනය ඇඳ ඔහම 40 ඉඳන් 60ට වැඩි වෙනවා 20ට අඩු වෙනවා 60ට වැඩි වෙනවා 20ට අඩු වෙනවා. ඔන්න ඔහම ඇඳා. IB විචලනය. මේක තමයි ඇත්තටම ඉන්පුට් එක. ඉන් එක ඕක. IB තමයි ඉන් එක. මෙතනින් එන්නේ. පාදම හරහා තමයි ඉන්පුට් එක එන්නේ. තර ඕකත් එක්ක අපි අවුට්පුට් එක මෙන්න මෙහෙම පෙන්නුවා. පොඩ්ඩක් මම අර අගයන් හරියට මෙන්නේ නැහැ හොඳේ. ටියුට් එකේ ප්‍රස්තාරය තියෙනවනේ අවුලක් නැහැනේ. 2.5 වටා තමයි විචලනය වෙන්නේ. IB වැඩි වෙනකොට VCE අඩු වෙනවා. මේ පැත්තට යන්නේ. ඔහොම. මේක තමයි අවුට්පුට් එක. මේක වැඩිවීමක් මේක අඩුවීමක්. අඩුවීමක් කියන්නේ අගය නෙමෙයි මේක කලාව මාරු වීමක්. ඔය විදිහට ආවේ. දැන් ඇත්තටම මේ වගේ සමමිතික සංඥා වර්ධනයක් ලැබෙන්නේ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී ප්‍රදේශයේ මැදට කිට්ටු වෙන්න තිබුණොත්. මෙන්න මේ වගේ පරාසයක තිබුණොත් අවුලක් නැහැ ඔය වගේ. ඒ නිසා තමයි අපි VBE ට 0.7ක් දීලා මෙතනට 0.7ක් දීලා සරල ධාරා වෝල්ටීයතාවයක් BE සංදිය පෙරනැඹුරු කරලා ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී ප්‍රදේශයට අරගෙන ඊට පස්සේ දෙනවා CE ට CC බෙදීම දෙකක්. මේකත් සරල ධාරා වෝල්ටීයතාවයක්. එතකොට IB වෙනස් වෙනවා 40 සිට 60ට 20ට VBE වෙනස් වෙන්නේ 0.7 වටා. VCE වෙනස් වෙනවා 2.5 වටා. අඩු වැඩි වෙනවා 2.5 වටා. හදිසියවත් ට්‍රාන්සිස්ටරේ අපි මේ වගේ මැදට ගන්නේ නැතුව කෙලවරක තිබුණොත් මොකද වෙන්නේ? කෙලවරක තිබුණොත් අර වගේ සංඥාව සමමිතිකව වර්ධනය වෙන්න බෑ. අවස්ථාවක් නැහැ. બ્લોක් වෙනවා. මේ වගේ හරියක තිබුණොත් සමමිතික සංඥා වර්ධනයක් වෙන්න බෑ. මේ පැත්තට යන්න බෑ. පැහැදිලි? මේ පැත්තට යන්න බෑ. මේට යන්න බෑ. මෙතනින් එහාට යන්න බෑ. සංඥාව සමමිතිකව වර්ධනය වෙන්න නම් හරි මැදට ඕනේ නෑ. ටිකක් මැදට කිට්ටුවෙන් තියාගත්තා නම් හොඳයි. නැත්තම් සංඥාව වර්ධනය වීමේදී එක අර්ධයක් බොහෝ විට બ્લોක් වෙනවා. එක අර්ධයක හිරවීමක් වෙනවා. සංඥාවේ සමමිතික බව නැති වෙනවා. පැහැදිලිද? අන්න ඒ නිසා ක්‍රියාකාරී ප්‍රදේශයේ මැදට කිට්ටුවෙන් තබා ගැනීම හොඳයි. හරිනේ? මැදට කිට්ටුවෙන් තබා ගැනීම හොඳයි.